ආජ්බෝවන් තෙරුවන් සරණයි. පේල් නොවී සමත් වෙන්න එන්න අපෙන් ඉගෙන ගන්න. බෞද්ධ ධර්මාචාර්ය විභාගයට නියමිත බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය ප්‍රශ්න පත්‍රය ගොඩක් අසමත් වෙච්ච බව, ඕන සාමාර්ථ තියෙන බව, අපහසු බව ප්‍රතිඵල නිකුත් වීමත් එක්ක අපිට දකින්නට ලැබුණා. ඉතින් අපි කල්පනා කළා බෞද්ධ සංස්කෘතිය පහසුවක් කරන්නට, බෞද්ධ සංස්කෘතිය විශේෂ අදාළ තොරතුරු පිළිබඳව දැනුවත් කිරීම කරන්නට මේ පාඩම් පෙළ නිර්මාණය කරන්නට. තවත් බොහෝ පාඩම් පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවෙන් මේ වෙද්දිත් දාලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ අපේ නාලිකාවෙන් මේ විදිහට ටයිප් කරලා YouTube එකේ සර්ච් කරන්නත් පුළුවන්. පිරිවෙන දහම් පාසල ඒ විදිහට ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ විදිහට ටයිප් කරලත් සිංහල අකුරු වලින් අපේ නාලිකාවට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ වීඩියෝ එකේ යට subscribe button එක තියෙනවා. ඒකත් ඔබලා එතකොටම bell icon එකක් පේන්න ගන්නවා. ඒකත් තිබුවම ඔබේ දුරකථනයටම ඔබේ ඊමේල් එකටම කෙටි පණිවිඩයකින් අපි අප්ලෝඩ් කරන පාඩම් පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඒ විශේෂ කරුණත් මතක තියාගෙන අපි පාඩම සාකච්ඡා කරන්න සූදානම් වෙමු. අපි කතා කරන්නේ ಭಾರತೀಯ බෞද්ධ නිකායන්ගේ ප්‍රභවය කියන පාඩමේ පළවෙනි කොටස. ධර්මාචාර්ය දහම් පාසල අවසාන විභාගවල හැම පාඩමක්ම ඉතාමත් දීර්ඝ පාඩම් තමයි අපිට දකින්න තියෙන්නේ. ඒ අනුව ඒ පාඩම් කොටස් වශයෙන් තමයි, කොටස් සමහර වෙලාවට කිහිපයක් යටතේ තමයි සාකච්ඡා කරන්නට වෙන්නේ. මේ කොටස අපි කොටස් දෙකක් යටතේ වගේ සාකච්ඡා කරන්නට අදහස් කරනවා. පළවෙනි කොටස විදිහට ಭಾರತೀಯ බෞද්ධ නිකායන්ගේ ප්‍රභවය කියන පාඩමේ පළවෙනි කොටස අපි සාකච්ඡා කරමු. ඉතින් පොත්පත් කියවන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්, පොත්පත් කියවට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් සමහර වචනත් එක්ක. ඉතින් ඒ නිසා මේ සාකච්ඡාවන් ඔබට වැදගත් වෙයි කියලා අපි කල්පනා කරනවා. දහම් පාසල් අවසානයේ ධර්මාචාර්ය විභාග සඳහා විශාල පාඩම් සංඛ්‍යාවක් මේ වෙද්දිත් අන්තර්ජාලයේ YouTube නාලිකාවන් හරහා විකාශනයට පත් කරලා තියෙන එකම නාලිකාව බවට පිරිවෙන දහම් පාසල අපේ නාලිකාව පත් වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව සතුටින් යුක්තව සිහිපත් කරමින් අපේ නාලිකාවට සාදරයෙන් පිළිගනිමින් අපි පාඩම ආරම්භ කරමු. තේරවාද බෞද්ධ සම්ප්‍රදාය අනුව ಭಾರತයේදී ධර්ම සංගායනා 3ක් පැවැත් වූ බව අපි දනිමු. තේරවාදී අදහසට අනුව බෞද්ධ සම්ප්‍රදාය අනුව ಭಾರತයේදී ධර්ම සංගායනා 3ක් පැවැත්වෙනවා. ප්‍රථම සංගායනාව, දෙවන ධර්ම සංගායනාව සහ තුන්වෙනි ධර්ම සංගායනාව. හතරවෙනි ධර්ම සංගායනාව තේරවාදී සංගායනාවක් නෙවෙයි, සර්වාස්තිවාදී ධර්ම සංගායනාවක් විදිහට තමයි බොහෝ දෙනෙක් සාකච්ඡා කරන්නේ. එහෙමනම් පළවෙනි ධර්ම සංගායනාව, දෙවෙනි ධර්ම සංගායනාව සහ තුන්වෙනි ධර්ම සංගායනාව තමයි ಭಾರතයේ පැවතිච්ච සංගායනා 3, තේරවාදී සංගායනා 3. සර්වාස්තිවාදී සම්ප්‍රදාය පිළිගැනීම අනුව කනිෂ්ක රජු යුගයේ සිව්වැනි ධර්ම සංගීතය පැවැත්වී ඇත. සර්වාස්තිවාදී සම්ප්‍රදායේ පිළිගැනීම අනුව සර්වාස්තිවාදීන්ගේ පිළිගැනීම අනුව කනිෂ්ක රාජ්‍ය සමයේ සිව්වැනි ධර්ම සංගායනාව. හතරවෙනි ධර්ම සංගායනාව පැවැත්වෙන්නේ කනිෂ්ක රජතුමාගේ කාලේ. ඓතිහාසික වාර්තා අනුව බෞද්ධ ශාසන ඉතිහාසය හදාරන විට මේ සංගායනා 4 කෙරෙහිම දැන් අවධානය යොමු කරනු ලැබේ.
තේරවාදී බෞද්ධ සම්ප්‍රදායට අනුව සංගායනා 3යි. ඒ වුණත් ඓතිහාසික වාර්තා අනුව ඓතිහාසික වාර්තා පිළිබඳව බුදුදහම පිළිබඳව අධ්‍යයනවලට යොමු වෙද්දී අනිවාර්යයෙන්ම මේ සංගායනා 4 ගැනම සාකච්ඡා කරන්න වෙනවා. ප්‍රථම ධර්ම සංගායනාව අජාසත් රජතුමාගේ කාලයේ සිද්ධ වෙච්ච ධර්ම සංගායනාව. දෙවැනි ධර්ම සංගායනාව කාලාශෝක රජතුමාගේ කාලයේ සිද්ධ වෙච්ච ධර්ම සංගායනාව. තුන්වෙනි ධර්ම සංගායනාව අශෝක රජතුමාගේ කාලයේ සිද්ධ වෙච්ච සංගායනාව කියන ත්‍ේරවාදී සංගායනා 3 සහ කනිෂ්ක රජතුමාගේ කාලයේ සිද්ධ වෙච්ච සර්වාස්තිවාදී සංගායනාව පිළිබඳවත් ඓතිහාසික වාර්තා අනුව මේ ත්‍රිපිටකය සම්බුද්ධ ශාසනය පිළිබඳව දැනගැනීමේදී අපිට කතා කරන්නම වෙනවා. සිය ශාස්ත්‍රවරයන්ගේ ධර්ම විනය මූලික ස්වරූපයෙන්ම පිරිසිදු ආරක්ෂා කර ගැනීමට උත්සුක වූ පිරිසක් ධර්ම සංගායනා මගින් එය සංරක්ෂණය කිරීමට ගන්නා උත්සාහය මෙමගින් ප්‍රකට වේ. ඒ අනුව තමන්ගේ ශාස්ත්‍රවරයාගේ ධර්ම විනය මූලික ස්වරූපයෙන් පිරිසිදු ආරක්ෂා කර ගැනීමට කරන උත්සාහයක් ව්‍යායාමයක් තමයි මේ ධර්ම සංගායනා කියන සංකල්පය තුලින් අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ. ශාස්ත්‍රවරයාගේ ධර්මයත් විනයත් ධර්මය කියලා කියන්නේ ඉගැන්වීම ඒ වගේම ශික්ෂණ මාර්ගය පිළිබඳවත් තියෙන තොරතුරු ආරක්ෂා කරන්න ගන්න උත්සාහයක් ඒ වගේම තවත් කරුණු කිහිපයක් යටින් සඳහන් වෙනවා. ධර්ම සංගායනා මගින් ඒ සංරක්ෂණය කිරීමට ගන්නා උත්සාහය ධර්ම සංගායනා තුලින් කරන්නේ ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා සංරක්ෂණශීලී වැඩපිළිවෙළවල් කොහොමද ක්‍රියාත්මක වෙන්නට ඕන ක්‍රියාත්මක කරන්න කියන එක සාකච්ඡා කිරීම සහ ඒ සංරක්ෂණශීලී ක්‍රියාමාර්ගයන් ධර්මයේ විනය ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂක විධිවිධාන සිදු කිරීම සහ සාකච්ඡා කිරීම තමයි සංගායනා තුලින් සිද්ධ වෙන්නේ. සංශෝධනය, නවීකරණය හා නව අර්ථකථන කියන දේවල් ධර්ම විනයට සිද්ධ වෙන්න පුළුවන්. සංශෝධන වෙන්න පුළුවන්, නවීකරණ සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම නව අර්ථකථන සමහර ධර්ම විනය කාරණාවලට එකතු වෙන්න පුළුවන්. කෙරෙහි නැඹුරු වන පිරිස් ඒ සඳහා ප්‍රියත්වය දක්වන්නාක් මෙන්ම නව මාර්ගයක් සෙවීමට උත්සුක වෙයි. නව මාර්ග සොයනවා. සංගායනා ධර්ම සංගායනාවල මූලික අපේක්ෂාව සංඝ සාමග්‍රියයි. ධර්ම සංගායනාවල ප්‍රධානම අරමුණ වෙන්නේ සංඝ සාමග්‍රිය හෙවත් භික්ෂුන් වහන්සේලා අතර සමගිය ඇති කර ගැනීම. භික්ෂුන් වහන්සේලා අතර සමගිය ඇති කර ගැනීම තමයි ධර්ම සංගායනා තුලින් බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂා කරන්නේ. එහෙත් එහි ඓතිහාසික ප්‍රතිඵලය සංඝ භේදයයි. සාමාන්‍ය සංගායනාවල අදහස උනේ අරමුණ උනේ සංඝයා එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකින් අතර සමගිය ඇති කරගන්න එක. ඒ වුණාට ඓතිහාසිකව ගලනකොට මේක සමගිය ඇතිවීමක් නෙවෙයි ભેද බින්නතාවයකට පත්වීමක් විදිහට දකින්න තියෙනවා. සංගීතය හදාරන විද්‍යාර්ථීන්ට මේ කරුණු සුදක්සේ පැහැදිලි වෙයි. දහම් පාසල් අවසානයේ විභාගය කරා නම් ඔබට හොඳට පැහැදිලි ඇති මේ කාරණය. එතනදීත් ගොඩක් සාකච්ඡා කරලා තියෙනවා මේ සංගායනා සම්බන්ධව. ඉතින් සංගීතය හදාරන විද්‍යාර්ථීන්ට මේ කරුණු සුදක්සේ පැහැදිලි. සංගීත පිළිබඳව ඉගෙන ගන්න අයට ඒක පැහැදිලි. සංඝ සාමග්‍රියට වඩා සංඝ ભેද ඇති වෙච්ච බව. ප්‍රථම ධර්ම සංගීතයේ නිකාය ભેදයට සම්බන්ධ නොවෙති කෙනෙකුට බැලූ බැලමට පෙනී යා හැකිය. සමහර කෙනෙක්ට පේන්න පුළුවන් පළවෙනි ධර්ම සංගායනාව නම් නිකාය ભેදයකට එහෙම නැත්නම් ભેද බින්නතාවයක් ඇතිවීමට හේතුවක් උනේ නැහැ කියලා. එහෙත් වඩා සූක්ෂම ආකාරයෙන් විග්‍රහ කරන විට සංගීතයේ නිකාය සම්භවය ඉඳුරා සටහන් නොකලත් නිකාය ભેද ඉතිහාසය සමග බැඳී පවත්නා අයුරු මනාව ප්‍රකට වෙයි. එකෙල්ලේම නිකාය ભેදයක් ඇති වුණා කියලා කියන්නට බෑ. හැබැයි නිකාය ભેදයට සම්බන්ධ වෙච්ච මූල සාධක ගොඩක් තියෙන සංගායනාවක් තමයි පළවෙනි ධර්ම සංගායනාව. මොනවද මූල හේතු කියලා අපි බලමු. සංගායනා ඇතිවීම සඳහා සංඝ ભેද ඇතිවීම සඳහා ඇතිවෙච්ච මූල සාධක මොනවද කියලා කුද්දානු කුද්දක ශික්ෂාපද ප්‍රශ්නයේ ප්‍රථම සංගීතයේදී සාකච්ඡාවට බඳුන්වූ ඉතා වැදගත් ගැටලුවකි. කුද්දානු කුද්දක කුඩා අනු කුඩා පුංචි විශාල ශික්ෂාපද මොනවද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන බව සහ ඒවා වෙනස් කර ගැනීමට අවසර දුන්නු බව ආනන්ද හාමුදුරුවෝ පළවෙනි ධර්ම සංගායනාව අවස්ථාවේදී ධර්මයේ විනය සංගායනා කරලා ඒ අවසානයේදී
සිහිපත් කළා. ඒ වෙලාවේදී එක එක මත ඉදිරිපත් වුණා. ඊට පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ තීරණය කළා නිගණ්ඨනාථ පුත්තතුමා මහාවීරතුමා මැරිලා ටික දවසකින් ඒ ශ්‍රාවක පිරිස අතර මේ වගේ ගැටලුවක් ඇති වුණා. ඉතින් බුද්ධ ශාසනයේත් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා මාස 3යි තාම සංගායනාව පැවැත්වෙනකොට. ඉතින් මාස 3කින් අපි විනය නීති වෙනස් කරගෙන මේ විදිහට කටයුතු කළොත් මිනිස්සු අතර ගැටලුවක් මතුවෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා මාස 3යි වික්ෂුන් වහන්සේලා උන්වහන්සේලාට ඕන විදිහට ශික්ෂාපද වෙනස් කරගෙන ඒ විදිහට කටයුතු කරනවා කියලා චෝදනාවක් එන්න පුළුවන්. ඒ නිසා අපි විනය ශික්ෂාපද ඒ විදිහටම ආරක්ෂා කරගෙන යන්නට තීරණය කරමු කියන අදහසකට ආවා. ඒ අනුව තමයි කුද්දානුකුද්දක ශික්ෂාපද වෙනස් කරන්නේ නැතිව ආරක්ෂා කරගෙන යන්නට තීරණය ආවේ. ඒ පිළිබඳව ගත් තීරණ එක් අතකින් සලකන කල විනය ශික්ෂා ආත්මය කොටගත් තේරවාද සම්ප්‍රදායේ පසුබිම සැකසුවේ. මේක තේරවාදයේ සම්ප්‍රදායේ ආත්මය අනිවාර්යයෙන්ම බුදුහාමුදුරුවන්ගේ විනය නීති ආරක්ෂා කළ යුතුයි කියන අදහසක ඉන්න තේරවාදී සම්ප්‍රදාය මේ පිළිබඳව ගත්ත තීරණය යම්කිසි ආකාරයකට පස්සේ කාලයේ සංගායනා සහ සංඝයා අතර ભેද බින්නතා ඇතිවීමට හේතුවක් වුණා කියලා මේ අනුව කතා කරනවා. එසේම විනය සංශෝධනය අපේක්ෂා කළ පිරිස් අභිනව නිකායන් ආරම්භ කිරීම වෙත ප්‍රබල නැඹුරුවක් ඇති කළේ. විනය ශික්ෂාපද වෙනස් කර ගන්න ඕන කියන එකට විනය ශික්ෂාපදවල වෙනසක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයේ තිබෙච්ච භික්ෂුන් වහන්සේලා තව ටිකක් ඒ පැත්තට යොමු කිරීමට මේ තීරණයකට ආවේ නැති එක හේතුවක් වුණා. තීරණයකට ආවනම් මෙන්න මේවා තමයි වෙනස් කළ හැකි දේවල්, මේවා තමයි වෙනස් නොකළ හැකි දේවල්. ඒ විදිහට සාකච්ඡාවකට ආවනම් ඒ වෙනස් කළ හැකි දේවල් පමණක් වෙනස් කරලා අනිත් දේවල් ඉතිරි වෙන්නට තිබුණා. හැබැයි පස්සේ කාලෙදී සිද්ධ වුණේ ඊට වඩා වෙනස් දෙයක්. ඒ කියන්නේ වෙනස් නොකර ඒ විදිහටම පවත්වාගෙන යමු කියලා පළවෙනි ධර්ම සංගායනාවේ තීරණයකට ආවට පස්සේදී දෙවෙනි සංගායනාව අවස්ථාව වෙනකොට ඒක විශාල පරිවර්තනයකට වෙනසකට පත් වෙලා තිබුණා. චුල්ලවග්ග වාර්තාවේ අන්දමන සංගීතයෙන් පසු ඇති වූ පුරාණ තෙරුන්ගේ සිද්ධියද නිකාය ભેදය හා සම්බන්ධ බවක් පෙනේ. ඊළඟ කාරණේ නිකාය ભેදය ඇති වෙන්න හේතු වුණා පුරාණ තෙරුන්ගේ කතාව. එම වාර්තාව දක්වන පරිදි සංගීතීකාරක මහතෙරවරුන් පුරාණ තෙරණුවන් හමු වී සංගීතය පිළිබඳ සියලු තොරතුරු හෙළිකොට එය පිළිගන්නා ලෙස අයද සිටියහ. පළවෙනි හේතුව නිකාය ભેදය ඇති වෙන්න පළවෙනි ධර්ම සංගායනාවේදී කුද්දානුකුද්දක ශික්ෂාපද පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹුණේ නැතිකම. දෙවැනි එක නිකාය ભેදය ඇති වෙන්න හේතුවක් වුණා පුරාණ තෙරුන් වහන්සේගේ සිද්ධිය. චුල්ලවග්ගේ වාර්තා වෙන විදිහට සංගීතයෙන් පස්සේ පුරාණ තෙරුන් වහන්සේ හම්බ වෙලා භික්ෂුන් වහන්සේලා මේ සංගායනාව පිළිගන්නට කියලා මතක් කරලා තියෙනවා. ඒ වෙලාවේදී පුරාණ ආයුෂ්මතුන් වහන්සේ ඉස්තවිරයන් වහන්සේලා විසින් ධර්මය හා විනය සංගායනා කරන ලද්දේ. ඒ සංගීතයට ඒ පිළිගැනීම් වශයෙන් පැමිණ වදාළ මැනවි. පුරාණ ආයුෂ්මතුන් වහන්සේ ඉස්තවිරයන් වහන්සේලා විසින් ධර්මය හා විනය සංගායනා කරන ලද්දේ. ඒ සංගීතයට ඒ පිළිගැනීම් වශයෙන් පැමිණ වදාළ මැනව. ඔය විදිහට ඉල්ලීමක් කළා. යන මේ වචනේ කීහ. ඒට පුරාණ තෙරුන්ගේ ඇවැත්නි තෙරුන් වහන්සේ විසින් ධර්මය හා විනයද මොනවට සංගායනා කරන ලද්දෙහි. තවද මා විසින් ධර්මය හා විනය යම් පරිද්දකින් භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලද්දේද හමුවෙහි පිළිගන්නා ලද්දේද එලෙසින්ම මම ඒ ධර්මය විනය දරන්නෙමි. ඇවැත්නි තෙරුන් වහන්සේලා විසින් ධර්මය හා විනයද මොනවට සංගායනා කරන ලද්දේ. තවද මා විසින් ධර්මය හා විනය යම් පරිද්දකින් භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලද්දේද හමුවෙහි පිළිගන්නා ලද්දේද එලෙසින්ම මම ඒ ධර්මය විනය දරන්නෙමි. ඒ වෙලාවේදී ඒ වගේ සඳහනක් තමයි චුල්ලවග්ග වාර්තාවේ සඳහන් වෙන්නේ. භික්ෂුන් වහන්සේලා ඉස්තවිරින් වහන්සේලා ගිහිල්ලා දැනුම් දෙනවා පුරාණ තෙරුන් වහන්සේට. පුරාණ තෙරුන් වහන්සේ සිහිපත් කරනවා තෙරුන් වහන්සේලා ඉස්තවිර භික්ෂුන් වහන්සේලා සංගායනාව ඉතාමත් හොඳින් සිද්ධ කරලා තියෙනවා. තවත් එක කාරණයක් තමයි මමත් බුදුහාමුදුරුවන්ගෙන් ධර්මයේ සහ විනය අහලා තියෙනවා. ඒ නිසා මම ඒ බුදුහාමුදුරුවන්ගෙන්ම අහපු ධර්මයේ සහ විනය දරනවා කියලා පිළිතුරු ලබා දුන්නා. පස්සේ කාලේ
විනය ගැටලු සහ නිකාය ભેදයන් බොහෝමයක් ඇතිවීමට මේක හේතුවක් වුණා. පුරාණ තෙරුන්ගේ මේ ප්‍රකාශයේ සංගීතීය පිළිගැනීමක් දෙසේ නැතහොත් ප්‍රතික්ෂේප කිරීමක්ද යන්න පිළිබඳ මතභේද පවතී. මේක පිළිගත්තද එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කිරීමක්ද කියන එක පිළිබඳව මතභේද තියෙන කොහොම වුණත්. එතනදී එහෙමනම් මතභේදයක් ඇති නොවීතියට නම් එහෙනම් මමත් ඒකම පිළිගන්නවා කියලා පිළිගන්නට තිබුණා. හැබැයි එතනදී සංගායනා උනාද නැද්ද කියන එක පිළිබඳව සාකච්ඡාවක් සිද්ධ වෙන්නේ නැහැ. මමත් බුදුහාමුදුරුවන්ගෙන් අහපු ධර්ම සහ විනය කරුණු තියෙනවා. ඒව මම දරනවා කියන තැන ભેදයක් ඇතිවීමේ ලක්ෂණ සියල්ලක්ම තියෙනවා. තේරවාද ග්‍රන්ථවලින් මේ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹීමට උපකාර වන සාධක මද වුවද තේරවාද ග්‍රන්ථවල මේ පිළිබඳව නිශ්චිත නිගමනයකට එන්න පුළුවන් සාක්ෂි සාධක නැහැ. සෙසු බෞද්ධ නිකාය වලින් ලැබෙන තොරතුරු ඒ සඳහා ආධාර කරගත හැකිය. තේරවාදී සම්ප්‍රදායේ මේ සඳහා තොරතුරු නැහැ. අනිත් නිකාය වලින් ගන්න තොරතුරුත් එක්ක තමයි මේ පිළිබඳව සාකච්ඡා කරන්නට වෙන්නේ. ආහාර පිළිබඳ ගැටලුව ධර්ම ගුප්තික හා මහින්සාසකයන් නිකාය දෙකේම ග්‍රන්ථවල පුරාණ තෙරණුවන් සංගීතය ප්‍රතික්ෂේප කළ බව පැහැදිලිව සඳහන් කරයි. ධර්ම ගුප්තික සහ මහින්සාසක කියන නිකාය දෙක සඳහන් කරනවා පුරාණ තෙරුන් වහන්සේ ඒ සංගීතය පිළිගත්තේ නැහැ කියලා. තේරවාදී වාර්තාවල අර වගේ සඳහනක් තිබුණට පැහැදිලිවම ධර්මගුප්තික සහ මහින්සාසක කියන නිකායවල සඳහන් වෙලා තියෙන තොරතුරු වල සඳහන් වෙනවා පුරාණ තෙරුන් වහන්සේ මෙම සංගායනාව පිළිගත්තේ නැහැ කියලා. එහෙනම් පළවෙනි කාරණේ අපි දැන් දන්නවා නිකාය ભેදය ඇති වෙන්න හේතු වෙච්ච කාරණේ පළවෙනි ධර්ම සංගායනාවේදී කුද්දානුකුද්දක ශික්ෂාපද පිළිබඳ නිගමනයකට නොයීම ඊළඟට පුරාණ තෙරුන් වහන්සේගේ සංගායනාවට සහභාගී නොවීම පුරාණ තෙරුන් වහන්සේගේ සිදුවීම. ඒට හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් සඳහා දී තිබූ අවසර කිහිපයක් සංගීතයෙන් අනුමත කරගන්නා ලද විනයෙන් බැහැරලා තිබීම දක්වා ඇත. පුරාණ තෙරුන් වහන්සේ එවිදිහට ඒ සංගායනාව පිළිගෙන නැත්තේ බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් සඳහා දීලා තිබුණු අවසර කිහිපයක් සංගීතයෙන් අනුමත කරගෙන නැති නිසා තමයි පිළිගත්තේ නැහැ කියලා සඳහන් වෙලා තියෙන්නේ ධර්මගුප්තික සහ මහින්සාසක නිකායවල තොරතුරු වල. සංඛ්‍යා වශයෙන් කරුණු 8ක් වෙයි. ඒවා මෙසේ ආහාර ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීමේ අවසරය, විහාරස්ථානයේ ආහාර පිළිබඳ පිස ගැනීමේ අවසරය, තමා කැමති ආහාර පිළියෙල කර ගැනීමේ අවසරය, තමා ඍසි පරිදි ආහාර ගැනීමේ අවසරය, උදේ පාන්දර විවිධ ආහාර ගැනීමේ අවසරය, දායක අනුමැතිය ඇතිව ආහාර විහාරස්ථානයට ගෙන යාමේ අවසරය, විවිධ පළතුරු අනුභවයේ අවසර කියන මේවා තමයි බුදුරජාණන් වහන්සේ අවසර දුන්නු දේවල් හැටියට සඳහන් වෙන්නේ මේ නිකාය ග්‍රන්ථවල. ඉතින් මේවට අනුමත භාවයක් පළවෙනි ධර්ම සංගායනාවේදී නොලැබුණු නිසා පුරාණ තෙරුන් වහන්සේ මේ සංගායනාව පිළිගත්තේ නැහැ කියලා සඳහන් වෙන්නේ. නැවත වතාවක් බලමු. බුදුහාමුදුරුවෝ අවසර දුන්නා කියලා සඳහන් කරන කරුණු ආහාර ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීමේ අවසරය, විහාරස්ථානීය ආහාර පිස ගැනීමේ අවසරය, තමා කැමති ආහාර පිළියෙල කර ගැනීමේ අවසරය, තමා ඍසි පරිදි ආහාර ගැනීමේ අවසරය, උදේ පාන්දර විවිධ ආහාර ගැනීමේ අවසරය, දායක අනුමැතිය ඇතිව ආහාර විහාරස්ථානයට ගෙන යාමේ අවසරය සහ විවිධ පළතුරු අනුභවයේ අවසරය, පොකුණක වැවෙන දේ අනුභව කිරීමේ අවසරය කියන අවසර 8 බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා. හැබැයි පළවෙනි ධර්ම සංගායනාවේදී ඒක අනුමත වුණේ නැහැ කියන චෝදනාව තමයි පුරාණ තෙරුන් වහන්සේ නගන්නේ. බුදුරදුන් විසින් මේ කරුණු 8ට අවසර දුන් බව පුරාණ තෙරුණුවන් විසින් දැක්වූ විට යලි ඒවා විනයට ඇතුළත් කොට නැවත ධර්ම සංගීතය පැවැත්වීමට මහා කස්සප හිමියන් එකඟ වූ බව ධර්මගුප්තික හා මහින්සාසකයන් නිකාය දෙකේම වාර්තාවල සඳහන් වේ. ධර්මගුප්තික සහ මහින්සාසක කියන මේ නිකාය දෙකේම තොරතුරු වල සඳහන් වෙනවා මේ කරුණු 8 පුරාණ තෙරුන් වහන්සේ මතක් කළාට පස්සේ ආනන්ද හාමුදුරුවෝ මොනවද මේ කුද්දානුකුද්දක ශික්ෂා කියලා අහලා තිබෙන්නේ නැහැ. ඉතින් ධර්මගුප්තික නිකායේ සඳහන් කරනවා සහ මහින්සාසක නිකායේ සඳහන් කරනවා මෙන්න මේ කරුණු 8 තමයි. ඒ කරුණු 8 මේ කරුණු 8 පුරාණ තෙරුන් වහන්සේ මහා කාශ්‍යප හාමුදුරුවන්ට මතක් කළාට පස්සේ ඒවත් එකතු කරලා නැවත සංගායනාව කරමු කියලා ඉල්ලීමක් කරපු බවත් සඳහන් වෙනවා. ඒ නිකාය ද්වයම ස්වකීය
ආදී පුරුෂයා ලෙස පුරාණ තෙරණුවන් පිළිගනී. ඒ නිකාය දෙකම ආදී පුරුෂයා එහෙම නැත්නම් නිකාය ආරම්භකයා විදිහට පිළිගන්නේ පුරාණ තෙරුන් වහන්සේ. මේ වාර්තාව අනුව අපට එළඹිය හැකි පැහැදිලි නිගමනය නම් පුරාණ තෙරණුවන්ගේ විරෝධය පිළිගෙන ඒ මාර්ගයේ ගමන් කළ සංඝ පිරිසක් ප්‍රථම සංගීති සමයේ සිටි බවය. පළවෙනි ධර්ම සංගායනාව අවස්ථාවේදී පුරාණ තෙරුන් වහන්සේගේ මතය පිළිගත්ත තේරවාදී භික්ෂුන් වහන්සේලාට ස්ථවිරවාදී භික්ෂුන් වහන්සේලාට විනයවාදී භික්ෂුන් වහන්සේලාට විරුද්ධව හිටපු පිරිසක් හිටපු බව. එහෙනම් පළවෙනි ධර්ම සංගායනාවේ ඉඳලම නිකාය ભેදයේ ලක්ෂණ පැවතිලා තිබිලා තියෙනවා. ඒ පිරිස එදාම නිකායන් ආරම්භ නොකළද පසු කාලික ධර්මගුප්තික හා මහේසාසක වශයෙන් ශාසන ඉතිහාසයේ මතුවන පිරිස ආරම්භක පෙළගැස්මක් අවදියේ සිට ප්‍රදර්ශනය කළ බව පැහැදිලිය. ආරම්භක අවදියේ සිට පෙළගැස්මක් පිරිස පෙළගැස්මක් ආරම්භක අවදියේ සිට ප්‍රදර්ශනය කරපු බව අපිට ඒ තුලින් පේනවා. ප්‍රථම ධර්ම සංගීතයේදී කිසිම විනය නීතියක් අලුතින් නොපන්නවන්නටත් පළවෙනි ධර්ම සංගායනාවේ තීරණය වුණේ අලුතින් කිසිම විනය නීතියක් පනවන්නේ නැති වෙන්නටත් බුදුරදුන් විසින් පැන වූ ශික්ෂාපද සියල්ල ලෙසම නොවෙනස්ව තබා ගන්නටත් තමයි තීරණය වුණේ. මේ සංස්කරණවාදී සම්මුතිය නිකාය ભેදයට තුරුදුන් අයුරු දෙවැනි ධර්ම සංගීතයෙන් ප්‍රකට වේ. දෙවැනි ධර්ම සංගායනාවෙන් අපිට පැහැදිලි වෙනවා මේ දැඩි තීරණය පස්සේ වෙනස් වෙච්ච ආකාරය, දෙවැනි ධර්ම සංගායනාවට බලපාලා තිබුණු ආකාරය. දෙවැනි ධර්ම සංගායනාව ආරම්භ වූයේ පැරණි සංරක්ෂණශීලීන්ගේ සම්මතයට පටහැනිව විනය ශික්ෂාපද සංශෝධනය වන පරිදි දස වස්තුවක් සම්මත කරගත් වජ්ජි භික්ෂූන්ට එරෙහිව. තේරා හෙවත් පැරණි පෙළේ භික්ෂූන් වහන්සේගේ ක්‍රියාත්මක වීම මගිනි. දෙවැනි ධර්ම සංගායනාව ආරම්භ වුණේ පැරණි සංරක්ෂණශීලීන්ගේ සම්මතයට පටහැනිව ස්ථවිරවාදී භික්ෂූන් වහන්සේලාගේ පිළිගැනීමට පටහැනිව විරුද්ධව ගිහිල්ලා එහා ගිහිල්ලා විනය ශික්ෂාපද සංශෝධනය වෙන පරිදි දස වස්තුවක් සම්මත කරගත්ත වජ්ජි භික්ෂූන්ට එරෙහිව තමයි දෙවැනි ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේ. තේරා හෙවත් පැරණි පෙළේ භික්ෂුන් වහන්සේගේ ක්‍රියාත්මක වීම තුළින් මේ විනය වෙනස් කරන වස්තු 10 සම්බන්ධ විරුද්ධතාවය පළ කරලා තේරවාදී භික්ෂුන් වහන්සේලා මේකට එරෙහිව නැගී සිටපු අවස්ථාවකදී ඒක ප්‍රතික්ෂේප කරමින් පවත්වන්නට යෙදුණු සංගායනාව තමයි දෙවැනි ධර්ම සංගායනාව. චුල්ලවග්ගේ 12 වෙනි කන්දකයේ දෙවැනි සංගීති වාර්තාව අනුව දසවස්තුව ප්‍රතික්ෂේප කොට නැවත වරක් පැරණි තීරණයම තහවුරු කරගනු ලැබිනි. චුල්ලවග්ගේ 12 වෙනි කන්දකයේ දෙවැනි සංගීති වාර්තාව අනුව දසවස්තුව ප්‍රතික්ෂේප කරලා නැවත වරක් පැරණි තීරණයම තහවුරු කරගන්ත බව සඳහන් වෙනවා. චුල්ලවග්ගේ 12 වෙනි කන්දකයේ දෙවැනි සංගීති වාර්තාව සතසතික සංගීතය ගැන සඳහන් වෙන තැන සඳහන් වෙනවා මේ වස්තු 10 ප්‍රතික්ෂේප කරලා කලින් තිබුණු මතයටම හැමදෙනාම එළඹුණා කියලා විස්තරයක් තේරවාදීන්ගේ චුල්ලවග්ග පාළියේ 12 වෙනි කන්දකේ දෙවැනි සංගීති වාර්තාවේ තියෙනවා. සතසතික කන්දකේ තියෙනවා. සතසතික කන්දකේ තියෙනවා. එහෙත් ඒන් සංශෝධනවාදී පිළිවෙත නොනැවතිනි. ඒ වුණාට සංශෝධනවාදී පිළිවෙත විනය නීති සංශෝධනය වෙන්න ඕන කියන අදහස අරමුණ ඒ සඳහා පෙළගැහිලා හිටපු අය වෙනස් වුණේ නැහැ. දෙවැනි සංගායනාවෙන් වසර කිහිපයකට පසු මහාදේව තෙරුන් ඉදිරිපත් කළ පංච වස්තුව මුල් කොටගෙන මහා සංගීති නම් නව සංගායනාවක් කොට තේරවාදීන්ගේ නායකත්වයේ ඉසුළු මහරහතන් වහන්සේගේ අධිකාරිය බිඳ හෙළීමට නව මත දරූ අය පෙළඹුණහ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දෙවැනි ධර්ම සංගායනාවෙන් ඒ සංශෝධනය කරපු ශික්ෂාපද වැරදි කියලා දෙවැනි වතාවටත් තීරණයකට ආවා. ඒ වෙලාවේදී ලොකු බෙදීමක් සිද්ධ වෙනවා. ඒකට මූලික වුණා මහාදේව තෙරුන් වහන්සේ. ඒ මහාදේව තෙරුන් වහන්සේ මූලිකත්වයේ අරගෙන සංගායනාවක් පවත්වන එක මහා සංගීති කියලා හඳුන්වනවා.
එතනදී සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම තේරවාදී විනයවාදී අදහස් දරපු සියලු භික්ෂුන් වහන්සේලා ඒ දරපු අධිකාරී තත්වය බිඳහෙලීම සහ ඒක ප්‍රතික්ෂේප වීම. ඒත් එක්කම වෙනමම මතවාදයක් ගොඩනැගෙන්නට ක්‍රියාත්මක වුණා. අපේ වංශකථා වාර්තා කරන්නේ මේ ක්‍රියාව දෙවැනි සංගායනාව නිමාවට පත් කළ සැනින් සිදු වූවක් ලෙසය. ඓතිහාසික වාර්තාවල වංශකථාවල සඳහන් වෙන්නේ දෙවැනි ධර්ම සංගායනාව පවත්වපු ගමම්ම මේ වගේ තත්ත්වයක් මහා දේවතරුන් වහන්සේ මහා සංගීතීය පවත්වන තත්ත්වයට පංචවස්තුව මුල් කරගෙන මහා සංගීති කියන සංගායනාව පැවැත්වීම සිද්ධ කරා කියන කාරණේ ඒක සිද්ධ වෙන්නේ දෙවෙනි ධර්ම සංගායනාව පවත්වලා ඒත් එක්කම කියලායි සඳහන් වෙන්නේ. අරහත් සංකල්පය පංචවස්තුව කියන්නේ අරහත් සංකල්පය පිළිබඳව ඉදිරිපත් කරන කරුණු පහක්. මහාදේව තෙරණුවෝ තේරවාද භික්ෂූන්ට පටහැනිව පහත දැක්වන කරුණු පහ ඉදිරිපත් කළහ. ස්ථවිරවාදී භික්ෂුන් වහන්සේලා දෙවැනි වතාවටත් විනය නීති අවශ්‍ය ලෙස සංශෝධනය කර ගැනීමට විරුද්ධව දැඩි විනයවාදී අදහසකට එළඹුණා. ඒ වෙලාවේදී මහාදේව තෙරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට තේරවාදී භික්ෂුන් වහන්සේලාට පටහැනිව කරුණු පහක් ඉදිරිපත් කළා. රහතන් වහන්සේට කාමරාගයේ තිබිය හැකිය. රහතන් වහන්සේට යම් යම් කරුණු පිළිබඳව අවිද්‍යාව තිබිය හැකිය. රහතන් වහන්සේට සැකය තිබිය හැකිය. රහතන් වහන්සේ සසරින් එතර වන්නේ අනුන්ගේ උපකාරයෙනි. සමාධියකට පිවිසෙන විට යම් කිසි වචනයක් ප්‍රකාශ කිරීම සිදු නොවේ. රහතන් වහන්සේට කාමරාගයේ තිබිය හැකිය. රහතන් වහන්සේට යම් යම් කරුණු පිළිබඳ අවිද්‍යාව තියෙන්න පුළුවන්. රහතන් වහන්සේලාට සැක තියෙන්න පුළුවන්. රහතන් වහන්සේ සසරින් එතර වෙන්නේ අනුන්ගේ උපකාරයෙන් කාගෙන් හරි බණ අහලා සමාධියකට පිවිසෙන විට යම් කිසි වචනයක් ප්‍රකාශ කිරීම සිදුවේ. ඔය කියන කරුණු පහ. මේ කරුණු පහ පාඩම් කරගන්න. මහාදේව තෙරුන් වහන්සේ රහතන් වහන්සේලාට විරුද්ධව ඉදිරිපත් කරන ලද පංච වස්තු ඉදිරිපත් කරන්න කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකෙන් දෙකක් ලියන්න කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මහාදේව තෙරුන් වහන්සේගේ පංච වස්තුව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න කියලා කිව්වොත් අනිවාර්යයෙන් මේ පහ දාලා තමයි අපිට ලියන්න වෙන්නේ. එහෙනම් මේ පහ අපිට කටපාඩම් තියෙන්නට උන. පංච වස්තුවක් ඉදිරිපත් කළා. ඒ පංච වස්තුව මෙන්න මේක කියලා අපිට කියන්නට පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ලකුණු ගන්නට නම් මූලාශ්‍රවල තියෙන තොරතුරු අවශ්‍ය විෂය කරුණු විෂය දැනුම තමන් ඇති කරගෙන ඒ විෂය දැනුම පිළිතුරු පත්‍රවල තියෙන්නට ඕන. එතකොට තමයි අපිට ලකුණු ලබා ගන්න පුළුවන් වෙන්නේ, සමත් වෙන්න පුළුවන් වෙන්නේ. මේ අදහස් වලින් ධ්වනිත වන්නේ තෙරවරුන් වූ පැරණි භික්ෂු පිරිස අනුදත් රහතන් වහන්සේගේ තත්වය අවතක්සේරු කිරීමට දරන ප්‍රයත්නය. මේ තොරතුරු වලින් අපිට පේනවා රහතන් වහන්සේගේ තත්වය අවතක්සේරුවට ලක් කරන්නට මේ කරුණ ඉදිරිපත් කරලා තියෙන බව. රහත් බව හීන අධිගමයක් ලෙස දැක්වීමට දරූ යම් වෑයමක් මෙහි අන්තර්ගත වේ. හීන අධිගමයක්, පහත් අධිගමයක්, අවබෝධයක් තමයි රහත් භාවය කියලා කියන්නේ. ඒ විදිහ අදහසක් මතු කරලා දක්වන්නට තමයි මේ අදහස් පහ ඉදිරිපත් කරලා තියෙන්නේ. මහායාන ධර්මයේ මූලික වෑයම බුද්ධත්වයේ පමණක් ශ්‍රේෂ්ඨ අධිගමය කොට රහත් බව හීනාදි මුක්තිකයන්ගේ මාර්ගයක් ලෙස හෙලා දැකීමයි. එහෙනම් මහායානයේ මූල බීජ තමයි මේ අපි සාකච්ඡා කරමින් සිටින්නේ. තේරවාදයට විරුද්ධව ඇතිවෙච්ච ප්‍රධානම ඉගැන්වීම තමයි මහායානය කියලා කියන්නේ. එහෙනම් පළවෙනියටම තේරවාදයෙන් මහායානයට බෙදී යෑම සඳහා ඉදිරිපත් කරපු ප්‍රධානම සංකල්පය මහාදේව තෙරුන් වහන්සේ විසින් ඉදිරිපත් කරපු රහතන් වහන්සේ පහත හෙලීමට අවතක්සේරුවට පත් කිරීමට රහත් භාවය කියන එක හීන අධිගමයක් විදිහට සනාථ කරන්නට ගත්ත වෑයම මහායානයේ ආරම්භයේ විදිහටත් අපිට සඳහන් කරන්නට පුළුවන්. මේ ප්‍රකාශ පහ විද්‍යමාන වන්නේ මහායානවාදී අදහස්වල බීජ ජනිත වී නිකාය ભેදයේ පදනම සකස් වන ආකාරයයි. මේ පහෙන් තියෙන්නේ මහායාන සහ තේරවාද කියන නිකායද්වය බෙදීම සඳහා අවශ්‍ය කරන මූල බීජ අපිට පෙන්වුම් කරන්නේ. මේ ප්‍රකාශ පිළිබඳ තේරවාදීන්ගේ කතාවත් උපකරණයේ සාකච්ඡා කොට ඇත. මේ ප්‍රකාශ පහ ගැන
තේරවාදීන්ගේ කතාවත්තු ප්‍රකරණයේ සාකච්ඡා වෙනවා. කතාවත්තුව මේ අදහස් ප්‍රතික්ෂේප කරයි. කතාවත්තු ප්‍රකරණේ 7 වෙනි ප්‍රකරණය තමයි අභිධර්ම පිටකයේ 7 වෙනි ප්‍රකරණේ. කතාවත්තු ප්‍රකරණයේදී මේ අදහස ප්‍රතික්ෂේප කරනවා. මේ අදහස් ගැන සාකච්ඡා කිරීම සඳහා මහා සංගීතීය නමින් සංගායනාවක් හැඳවන ලදී. මේ අදහස් ගැන සංගායනා කරන්න සාකච්ඡා කරන්න මහා සංගීතීය කියලා සංගායනාවක් කරලා තියෙනවා. මේ මහා සංගීතයේදී තීරණ ගනු ලැබුවේ ධර්මානුකූල වාද පැවැත්වීමෙන් නොව වැඩි ඡන්ද ක්‍රමයක් අනුවයි. මේ පහ රහතන් වහන්සේලාට විරුද්ධව දක්වලා මේ කරුණු සම්බන්ධව සාකච්ඡා කරන්නට සංගායනාවක් පවත්වනවා මහා සංගීතය කියලා. ඒ සංගීතයේ තීරණ ගනු ලැබුවේ ධර්මානුකූල වාද පැවැත්වලා නෙවෙයි වැඩි ඡන්දයෙන් තමයි එතනදී කැමැත්ත ගත්තේ. ඒ අනුව රහතන් වහන්සේලා ගරු කරන පිරිස පරාජයට පත් වූ හේයින් ඒ පිරිසට තේරවාදයේ වශයෙන් වෙන්වන්නට සිදුවිය. තේරවාදී විදිහට තේරවාද විනය නීති වෙනස් නොකර පවත්වාගෙන යා යුතුයි කියන මතයට අනුව කටයුතු කරපු භික්ෂුන් වහන්සේලා පරාජයට පත් වුණා. ඒ නිසා උන්වහන්සේලා තේරවාදී බවට පත් වුණා. අනිත් අය මහා සංගීති කියලා නව මත පිළිගත් අය මහා සාංගික කියන නිකායකට බෙදුණා. මහා සාංගික මත. එහෙනම් තේරවාදී සම්ප්‍රදායට අමතරව බෙදුණු මහා සාංගිකයන්ගේ මත මොනවද කියලා අපි බලමු. මහා සාංගික සම්ප්‍රදාය මගින් බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසික චරිතය ලෝකෝත්තර බවට නංවන ලදී. මහා සාංගිකයන්ගේ ප්‍රධානම දේ තමයි සම්ප්‍රදාය අනුව සම්ප්‍රදායිකව උගන්වපු බුදුරජාණන් වහන්සේ මානුෂීය බුදුරජාණන් වහන්සේ ඓතිහාසිකව දක්වපු බුදුරජාණන් වහන්සේගේ චරිතය ලෝකෝත්තර බවට පත් කරන එක අති මානුෂීය කෙනෙක් බවට පත් කරන එක තමයි මහා සාංගික නිකායේ ප්‍රධාන කාර්යය බවට පත් වුණේ. බෝධිසත්ව චරිතයේද ඊට අනුරූප පරිදි සකස් විනි. බුද්ධ චරිතයේ වගේම බෝධිසත්ව චරිතයත් ඒ වගේ ලෝකෝත්තර එකක් බවට එහෙම නැත්නම් අතිමානුෂීය එකක් බවට පත් කරනවා මහා සාංගිකයන් විසින්. බුදුරජාණන් වහන්සේ මෙන්ම බෝධිසත්වයන් ලෝකෝත්තර දිව්‍යමය පුද්ගලයන් බවත ලෝකානුවර්තනයේ ලෝකයේ චාරිත්‍ර වාරිත්‍ර වලට අනුරූප වීම සඳහා ලෞකික පිළිවෙත් අනුව ක්‍රියා කරන බව රංගනයේද ඔවුන් ඒවා යථාර්ථයේ වශයෙන් නොකරන බවද ඔහු දැක්වූහ. පළවෙනියටම උගන්වනවා බුදුහාමුදුරුවෝ සාමාන්‍ය ලෝකයේ ඉන්න අය කරන කියන දේවල් ක්‍රියා කරන ආකාරය කතා බහ කරන විදිහ සැතපෙන යන්නේන විදිහ ඒ දේවල් සිද්ධ කරනවා. ඒවා සිද්ධ කරන්නේ ලෝකයට අනුවර්තනය වීම සඳහා ලෝකානුවර්තනය සඳහා. ලෝකයේ ඉන්නකොට ඒ ලෝකයේ ඉන්න අය කරන විදිහට කරන දේවල් අනුව කටයුතු නොකිරීම ගැටලුවක් වෙන නිසා විතරයි එහෙම කරන්නේ. නැත්නම් බෝධිසත්වයන් වහන්සේටවත් බුදුරජාණන් වහන්සේටවත් ඒ විදිහට සාමාන්‍ය පුද්ගලයෝ කටයුතු කරන විදිහට කටයුතු කළ යුතු වෙන්නේ නැහැ කියලයි මහා සාංගිකයෝ ඉදිරිපත් කරන්නේ. පසු කාලයේදී උපනිකායන් රාශියකට කැඩුනද මහා සාංගිකයෝ දීර්ඝ කාලයක් ಭಾರತයේ මෙන්ම විදේශවලද ව්‍යාප්ත වූහ. පස්සේ උපනිකායන් කීපයකටම බෙදෙනවා මහා සාංගික නිකාය. ඉතින් කෙසේ නමුත් දීර්ඝ කාලයක් ಭಾರತයෙන් පිටත ප්‍රදේශවලත් ව්‍යාප්ත වුණා. සම්මිතිය නිකායේ ඉතිහාසයේ ලියූ භාව විවේක ප්‍රථම නිකාය ભેදයේ දෙවැනි සංගීතය සිදු වී ටික කලකට පසු තෙවැනි සංගීතයට පෙර දිනක වූ බව පවසයි. භාව විවේක කියන ඉතිහාසය ලියපු ඉතිහාසඥයා සඳහන් කරනවා සම්මිතිය නිකායේ ඉතිහාසය තමයි මේ භාව විවේක ලියන්නේ. සම්මිතිය නිකායේ ඉතිහාසය ලියන්නේ භාව විවේක කියන ඉතිහාසඥයා. ඉතින් මේ භාව විවේක කියන ඉතිහාසඥයා සඳහන් කරනවා ප්‍රථම නිකාය ભેදයේ දෙවැනි සංගීතයේ සිදු වෙලා ටික කාලයකට පස්සේ තුන්වෙනි සංගීතයට ඉස්සෙල්ලා සිද්ධ වුණා කියලා කියනවා. භාව විවේක සඳහන් කරනවා දෙවැනි සංගායනාව සිද්ධ වෙලා ටික කාලයකට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාවට කලින් තමයි නිකාය ભેදයේ පළවෙනි අවස්ථාව සිද්ධ වුණේ කියලා සඳහන් කරනවා. ඔහුගේ අදහස අනුව ඒ වකවානුව ක්‍රිස්තු පූර්ව 349 දී පමණ විය යුතුය. ඔහු සඳහන් භාව විවේක සඳහන් කරන විදිහට ක්‍රිස්තු පූර්ව 349 තමයි ඒ කියන කාලයේ සිද්ධ වුණා කියලා පිළිගන්නේ. එනම් නන්ද මහා පද්ම යන රාජ්‍ය සමයන්හිදී නන්ද සහ මහා පද්ම කියන රජවරුන්ගේ කාලේ තමයි මේ නිකාය ભેදය සිද්ධ වෙලා තියෙන්නේ. කාලාශෝක රජ කාලයේ කලේ ක්‍රිස්තු පූර්ව රජ කාලේ
කාලාශෝක රජතුමා කාලේ ක්‍රිස්තු පූර්ව 396 සිට 360 දක්වා රජ කළේ. ඔව් සමා වෙන්න. කාලාශෝක රජ කළේ ක්‍රිස්තු පූර්ව 399 ඉඳලා 396 ඉඳලා 360 දක්වා කාලේ. ක්‍රිස්තු පූර්ව 317 දී අවසාන නන්ද රාජයුගයේ සීමාව මේ නිසා බුද්ධ ශාසනයේ ප්‍රථම නිකාය භේදයේ සිදු වූ රාජවංශ සමය ලෙස වැදගත් වෙයි. නන්ද රාජ යුගයේ සීමාව මේ නිසා නන්ද රාජ සමයේ මේ පළවෙනි නිකාය භේදය සිද්ධ වුණා කියලා තමයි ඒ අනුව සඳහන් වෙන්නේ. මුල් නිකාය භේදයේ ලෙස මහා සංඝික නිකායේ ප්‍රභවය පිළිගැනීමට සිදුවේ. මුල්ම නිකාය භේදයේ විදිහට සලකන්න පුළුවන්කම තියෙන්නේ. නිකාය භේදයට තුඩු දුන්නු හේතු අප මුලින් කතා කළා. මුල්ම නිකාය භේදය තමයි තේරවාදයෙන් බිඳිලා ගියේ මහා සංඝික කියන නිකාය. මෞර්ය රාජවංශයේ සමයේදී නිකාය භේදයේ ඊළඟ පියවර දක්නට ලැබේ. නිකාය භේදයේ ඊළඟ පියවර අපිට දකින්න තියෙන්නේ මෞර්ය රාජවංශ සමයේ. ක්‍රිස්තු පූර්ව 293ත් 268 රජ කළ බින්දුසාර රජුගේ කාලයේදී සංඝ සමාජයේ ඊළඟ භේදය සිදුවිය. ඊළඟට සිද්ධ වෙන්නේ බින්දුසාර රජතුමාගේ කාලේ. ස්ථවිරවාද භික්ෂු සංඝයා වෙතින් මේ භේදය සිදුවන අතරම වාගේ මහා සංඝික නිකායේද භේදයක් ඇතිවිය. ස්ථවිරවාදීන්ගෙන් මහා සංඝික නිකාය බෙදලා ගියා වගේම මහා සංඝිකයන්ගෙන් තවත් නිකායන් වලට බෙදලා ගියා. තවත් නිකායන් වලට බෙදලා ගියා. පුද්ගල සංකල්පය තේරවාද නිකාය භේදයේ වාස්ති පුත්‍රිය නැමැති භික්ෂුව ඉදිරිපත් කළ අලුත් අදහස් මාලාවක ප්‍රතිඵලයක්සේ සැලකේ. පුද්ගල සංකල්පය තේරවාද නිකාය භේදය වාත්සී පුත්‍ර නැමැති භික්ෂුව ඉදිරිපත් කළ අලුත් අදහස් මාලාවක ප්‍රතිඵලයක්සේ සැලකේ. වාත්සී පුත්‍ර හිමියන්ගේ නව මතයේ පුද්ගල සංකල්පය පරමාර්ථික වශයෙන් පුද්ගලයෙකු ඇත යන්න උන්වහන්සේගේ මතයයි. ධර්මදර මහා තෙරවරුන් මේ මතය ප්‍රතික්ෂේප කළහ. මේ ගැටුමෙහිදී සම්ප්‍රදායික තෙරවරු එය හුදු සම්මුති මාත්‍රයක්සේ අර්ථ නිරූපණය කළහ. ඔව් තේරවාද නිකාය භේදයේ වාත්සී පුත්‍ර නැමැති භික්ෂුව ඉදිරිපත් කළ තේරවාදී නිකායේ වර්ගීකරණය ඇති වෙනවා පුද්ගල සංකල්පය එකක්. පුද්ගල සංකල්පය මේක ඉදිරිපත් කරන්නේ වාත්සී පුත්‍ර කියන භික්ෂුන් වහන්සේ. වාත්සී පුත්‍ර කියන භික්ෂුන් වහන්සේ ඉදිරිපත් කරපු පුද්ගල සංකල්පය තමයි තේරවාදී නිකායේ අනික් බෙදීම. නිකාය භේදයේ පුද්ගල සංකල්පය. පුද්ගල සංකල්පය කියන එක තේරවාදී නිකායට අයිති එකක්. ඒක ඉදිරිපත් කරන්නේ වාත්සී පුත්‍ර කියන භික්ෂුන් වහන්සේ. පුද්ගල සංකල්පය කියලා කියන්නේ පුද්ගලයෙකු ඇත කියන මතය. ධර්මදර මහා තෙරවරුන් මේ මතය ප්‍රතික්ෂේප කළා. ධර්මදර භික්ෂුන් වහන්සේලා මේක ප්‍රතික්ෂේප කරනවා. මේ ගැටුමෙහිදී සාම්ප්‍රදායික තෙරවරු එය හුදු සම්මුති මාත්‍රයක්සේ අර්ථ නිරූපණය කළහ. ඒක සම්මුති මාත්‍රයක් විතරයි. පුද්ගලයෙක් ඉන්නවා කියලා කියන්නේ සම්මුතියක් විතරයි. අපි පනවාගත්ත දෙයක් විතරයි. එහෙම පුද්ගලයෙක් කියලා දෙයක් නැහැ තේරවාදී සම්ප්‍රදායේ ඉගැන්වෙන විදිහට. හැබැයි පුද්ගල සංකල්පය ඉදිරිපත් කරපු වාත්සී පුත්‍රී භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා පුද්ගලයෙක් ඉන්නවා කියලා. පරමාර්ථ වශයෙන් පුද්ගලයෙකු නොමැති බවට ඒ ධර්මදර තෙරවරු කතාවත් උපකරණෙහිලා කරුණු ඉදිරිපත් කළහ. කතාවත් උපකරණයේදී පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් නැහැ සම්මුති වශයෙන් විතරයි පුද්ගලයෙක් ඉන්නේ කියන එක පිළිබඳව කතාවත් උපකරණයේදී පැහැදිලි කරලා තියෙනවා. එසේ උවද වාත්සී පුත්‍ර හිමියන්ගේ අදහස පිළිගත් පිරිසක් දවූහ. වාත්සී පුත්‍ර භික්ෂුන් වහන්සේ පුද්ගල සංකල්පය ඉදිරිපත් කළාට පස්සේ තේරවාදී භික්ෂුන් වහන්සේලා කතාවත් උපකරණය වගේ පොත්වල මේක ප්‍රතික්ෂේප කරලා ඒක සම්මුති දෙයක් විතරයි පරමාර්ථික මේ වශයෙන් පුද්ගලයෙක් නැහැ කියලා කොච්චර කියන්න උත්සාහ කළත් ඒක පිළිගත්තේ නැති වාත්සී පුත්‍ර භික්ෂුන් වහන්සේගේ අදහස පිළිගත්ත බොහෝ පිරිසක් හිටියා. මද කලකට පසු මහා සංඝික නිකායෙන්ද නව ශාඛා දෙකක් බිහි විය. පළවෙනි බෙදීම තේරවාදීන්ගෙන් පුද්ගල සංකල්පයේ විදිහට බෙදිලා යනවා. පුද්ගල සංකල්පය කියන්නේ ඒ ඉගැන්වීම අපි සාකච්ඡා කරපු ඒක ප්‍රතික්ෂේප කිරීමට තේරවාදී භික්ෂුන් වහන්සේලා බොහෝ වෑයම් අරගෙන තියෙනවා කතාවත් උපකරණයේදී. ඉතින් ඊට පස්සේ මහා සංඝික නිකායනොත් කොටස් වලට වර්ගීකරණ වලට ලක් වෙලා තියෙනවා. ඒක විවහාරික නිකාය එකක්, ගෝකුලික නිකාය එකක්. මහා සංඝික නිකායේ ඒකබ්බෝහාරික නිකාය, ගෝකුලික නිකාය කියන නිකායවල් දෙකකට බෙදෙනවා. මේ නිකායත්වයෙන් ගෝකුලිකයන් අභිධර්මය පිළිබඳ විශේෂඥයන් බව කියවෙයි. ගෝකුලිකයෝ කියලා කියන්නේ අභිධර්මය පිළිබඳව හොඳට අධ්‍යයනයක් කරලා හිටපු අය පිරිසක් විදිහට තමයි පිළිගන්නේ.
තේරවාද වාර්තාවල දැක්වෙන තොරතුරු අනුව ගෝකුලිකයන්ගේ ප්‍රධාන මතය පංචස්කන්ධය හුදෙක් ගිනි අඟුරු ගොඩක් මිස වෙන යමක් නොවන බවයි. තේරවාද වාර්තාවල දැක්වෙන විදිහට ගෝකුලිකයෝ කියලා කියන්නේ අභිධර්මයේ පිළිබඳව හොඳට අධ්‍යයනයක යෙදিলা හිටපු පිරිසක්. තේරවාදී වාර්තාවල මේ ගෝකුලිකයන් ගැන සඳහන් කරනවා. එතන සඳහන් වෙනවා පංචස්කන්ධයේ හුදෙක් ගිනි අඟුරු ගොඩක් විතරයි කියලායි ගෝකුලිකයෝ සඳහන් කරන්නේ. ගෝකුලිකයෝ සඳහන් කරනවා ගිනි අඟුරු ගොඩක් විතරයි පුද්ගල පංචස්කන්ධය කියලා කියන්නේ කියලා. ලොව සැපයයි කිව හැකි කිසිත් නොමැති බවත් එය හුදෙක් දුක් රැසක් බවත් අවධාරණය කෙරේ. ගෝකුලිකයෝ සඳහන් කරනවා ලෝකයේ සැප කියලා කියන්නේ කිසිම දෙයක් නෑ. හැම දෙයක්ම දුක් සහගතයි කියලා. වෙනත් වාර්තාවලට අනුව ගෝකුලිකයෝ නියම බුද්ධ ධර්මයේ අභිධර්මයේ ලෙස පිළිගත්හ. සමහර වාර්තාවල සඳහන් වෙනවා නියම ධර්මයේ තමයි අභිධර්මයේ විදිහට දේශනා වෙලා තියෙන්නේ කියලා පිළිගත්තා කියලා සමහර වාර්තාවල සඳහන් වෙනවා ගෝකුලිකයෝ ගැන. සූත්‍ර දේශනා ගැන අවධානය යොමු කොට ඇත්තේ අවස්ථානුකූල ගැළපේ නම් පමණි. සූත්‍ර දේශනාවලට අවධානය යොමු කරලා තියෙන්නේ අවස්ථාවට ගැළපෙනවා නම් විතරයි. භාව විවේක සිය තර්කජ්වාලයෙහි ඒකබ්බෝහාරිකයන් පිළිබඳ සඳහන් කොට තිබේ. ඒ අනුව භාව විවේකත් තර්කජ්වාලයේ ඒකබ්බෝහාරිකයන් ගැන සඳහන් කරලා තියෙනවා. පුද්ගල මනස ඊතා පවිත්‍ර ප්‍රභාස්වර දෙකි. කිලිෂ්ට දේවලට සිත තුළට ඇතුළු විය නොහැකිය. සිය ප්‍රපංච එකම ක්ෂණයකදී ප්‍රත්‍යක්ෂ කළ හැකිය. ඒ විදිහ සඳහන් ගෝකුලිකයන් පිළිබඳව දක්වලා තියෙනවා. මේ පිළිබඳව වැඩි මනත් විස්තර හමු නොවේ. ඒ වගේ විස්තර තමයි හම්බ වෙන්නේ. අපිට ප්‍රමාණවත් සාමාන්‍ය ප්‍රශ්නයකට පිළිතුරු ගොඩ නැගීම සඳහා ගෝකුලික නිකායිකයින්ගේ ඉගැන්වීම් පිළිබඳ තොරතුරු. ඉගැන්වීම් මොනවද කියන එක පිළිබඳව තොරතුරු දක්වන්නේ ඒ ටික ප්‍රමාණවත්. ඇතැම් මූලාශ්‍රයන්ට අනුව ඒකබ් විවහාරිකයන් ලොව පවත්නා සියලු දේ හුදු නාම මාත්‍ර හා සංකල්ප පමණක් වන බව ඉගැන්වීම යයි සිටිය හැකිය. සමහර මූලාශ්‍රවල දැක්වන විදිහට ඒකබ් විවහාරිකයෝ ලෝකයේ පවතින සියලුම දේවල් හුදු නාම මාත්‍ර හා සංකල්ප විතරයි කියලා දැක්වුවා කියලා සඳහන් කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. මේ අනුව සංඝ සමාජයේ ධර්මාශෝක රාජ සමයට පෙර ආතුව නිකාය 5ක් බවට බෙදී තිබිණි. ධර්මාශෝක රජතුමාගේ කාලය වෙනකොට නිකායවල් 5කට බෙදිලා තිබුණා. තේරවාද සංඝයා වෙතින් වාත්සීපුත්‍ර නිකාය. වාත්සීපුත්‍ර නිකාය කියලා කියන්නේ පුද්ගල සංකල්ප ඉදිරිපත් කරපු නිකාය, වාත්සීපුත්‍රී නිකාය. මහා සංඝිකයන් වෙතින් ඒකබ් විවහාරිකයෝ බෙදුණා, ගෝකුලිකයෝ බෙදුණා. ඒකබ් විවහාරික සහ ගෝකුලික කියන නිකායවල් දෙක. ධර්මාශෝක සංකල්පය ඊට පස්සේ සාකච්ඡා කරන්නට තියෙන්නේ. ධර්මාශෝක සංකල්පය සහ ඊළඟ කොටස් අපි ඊළඟ පාඩමින් සාකච්ඡා කරනවා. දෙවැනි කොටස යටතේ බෞද්ධ සංස්කෘතියට අදාළව බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ බෞද්ධ සංස්කෘතියට ඉතිහාසය හා සංස්කෘතිය පොතේ ඊළඟ කොටස විදිහට අපි සාකච්ඡා කරනවා ධර්මාශෝක මතය කියන තැන ඉඳලා තොරතුරු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපිට දැන් පැහැදිලි ධර්මාශෝක රජතුමාගේ කාලයේ වෙනකොට ක්‍රමයෙන් වර්ගීකරණයට ලක් වෙලා යම් හේතු එක හේතු පදනම් කරගෙන සිද්ධ වෙච්ච නිකාය ભેදේ පිළිබඳව. බෙදිච්ච නිකාය මොනවද? ඒ බෙදීම් පිළිබඳව තොරතුරු දක්වන, වර්ෂ දක්වන, රාජ්‍ය කාල මොනවද? ඒවට අවධානය යොමු කරමින් ඔබ මේ අධ්‍යයනයේ යෙදෙන්න. එතකොට බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය ප්‍රශ්න පත්‍රයේ හොඳින් සමත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ කෙටි ප්‍රශ්න 10 මේ සම්බන්ධ කරගෙන ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන්. එහෙමනම් මේ විශේෂ කරුණු වලට අවධානය යොමු කරමින් නැවතත් මේවත් ශ්‍රවණය කරන්නට කියලා බලන්නට කියලා සිහිපත් කරමින් මේ පාඩමෙන් සමුගන්නවා. ඊළඟ කොටසින් ඊටමත් ඉක්මනින් හමුවීමේ බලාපොරොත්තු වෙන පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔබට තෙරුවන් සරණයි.